සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පුංචි කාලේ ඉඳලා අපි හැම කෙනෙක්ම හිතුවිලි හිතනවා. ඒ වගේම වචන කතා කරනවා. කයින් ක්‍රියා කරනවා. අපි හිතන හිතුවිලි, කතා කරන වචන, කරන ක්‍රියාවන් වලින් අපි වෙන් කරොත් එහෙම හොඳ දේවල් නරක දේවල් කියලා, ඒ කියන්නේ පින් රැස් වෙච්ච දේවල් පව් රැස් වෙන දේවල් කියලා වෙන් කළොත් අපේ ජීවිතේවල පින්වත්නි වැඩිපුරම රැස් වෙලා තියෙන්නේ පව් රැස් වෙන ක්‍රියාවන්. අපි හිතලා තියෙන්නේ පව් රැස් වෙන සිතුවිලි. එක්කෝ අපි හිතලා තියෙනවා බහුල වශයෙන් රාග සිතුවිලි. එහෙම නැත්නම් ද්වේෂ සහගත සිතුවිලි. අනිත් අයගේ දියුණුව දැකලා iriසියාව ඇති වෙන ඒවා. මාන්නය, උඩඟුකම ආදී නොයෙක් දේවල් අපේ සිතුවිලි අපි හිතලා තියෙනවා. ඒ වගේම බොරු කීම, පරස වචන කීම, හිස් වචන කීම ආදී, ඒ වගේම අනිත් අයට බැන වැදීම ආදී නොයෙක් විදිහට අපි වචනවලිනුත් පව් රැස් කරගෙන තියෙනවා. ඒක අපේ ජීවිතවලට අපි නොදැනුවත්වම හෝ සිදු වෙලා තියෙන දෙයක්. ඒ වගේම පින්වත්නි, අපි චූටි කාලේ ඉඳලා කරපු කායික ක්‍රියාවන් ගත්තත් ඒ වගේ. අපි අතින් නොයෙක් අවස්ථාවල සත්තු මැරිලා ඇති. හොරකම් සිදු වෙලා ඇති. නොයෙක් අකුසල් සිදු වෙලා තියෙනවා. එතකොට පින්වත්නි, ගත කරපු ජීවිතෙන් බහුලවම සිදු වෙලා තියෙන්නේ පින්ද පව්ද කියලා ඔබ නිදහසේ කල්පනා කළොත් ඔබටම තේරුම් ගත හැකි තමන්ගේ ජීවිතේ වැඩිපුරම රැස්ුනේ මොන කර්මද කියලා. ඒ කියන්නේ පව්ද පින්ද කියලා ඔබටම ඔබ ගැන බලා ගන්න පුළුවන්. ඉතින් පින්වත්නි, එකම පාප කර්මය වුණත්, එකම ක්‍රියාව වුණත් දෙන්නේ කළොත්, ඒ කියන්නේ එකම අපි පාප කර්මයක් කරනවා දෙන්නේ එකම පව සිදු කරන්නේ. හැබැයි පින්වත්නි, ඒ දෙන්නට රැස් වෙන විපාක විඳින්න සිද්ධ වෙනකොට ඒ දෙන්න එකම විදියට විපාක දෙනවා කියලා, ඒ දෙන්නටම එකම විදියට විපාක ලැබෙනවා කියලා එකක් නැහැ. එතකොට එක්කෙනෙකුට පරලොව නිරේ යන්න ඒ කර්මය හේතු වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට එකම කර්මය වුණත් ඒ කෙනාට නිරේ තියා ඒ පරලොව පිණිසවත් ඒ කිසිම දුක් විපාකයක් පිණිස පරලොවටවත් යන්නේ නැහැ. එයාට දිට්ඨ ධම්ම විදින විදියට විපාකේ සුළු වශයෙන් ලැබිලා අවසන් වෙනවා. හැබැයි පින්වත්නි, දෙන්නම කරපු එකම පාපී ක්‍රියාව. එහෙම උනේ කොහොමද?
බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඒ ගැන දේශනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කර්ම විපාකයන්හි වෙනස ගැන හරි ලස්සනට උපමා වලින් දේශනා කරලා තියෙනවා. ඉතින් අදත් මේ උපමා ඇසුරින් සිදුවෙන ධර්ම දේශනා වන මේ අසිරිමත් ධම්රසමාවන් සදහම් දේශනා වලට දායකත්වයේ දරන්නේ යටියන්තොට පෝරකොටුව බෙරන්නාව පදිංචි පී.ඩබ්ලිව්. හේමලතා මැණිකේ මෑණියන්, ඒ වගේම රන්දිමා, ගයනා, ලක්ෂිකා යන දියණිවරුන්, නාලක දිනේෂ්, ජනක යන බෑණවරුන්, ඒ වගේම මදුෂාන්, නිදුකි, ජනීස්, ඉන්දුවර, ඉලීෂා, දෙනෙත්, තිනුදා, ලෝචනා යන ඒ මුණුබුරු මිනිබිරියන් එකතු වෙලා තමයි අද මේ උතුම් පින්කම ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, එතකොට අද ඔබට ඉගෙන ගන්න ලැබෙන මේ දේශනාවේ නම ලෝණඵල සූත්‍රය. ලුණු කැටේ උපමා කරගත් දේශනාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ දේශනාවේ නම ලෝණඵල සූත්‍රය. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මෙන්න මේ විදිහට කෙනෙක් කියන්න පුළුවන්, යම් කෙනෙක් යම් ආයුරකින් කර්ම කරනවා නම් ඒ විදිහටම උට ඒක විපාක ලැබෙනවා කියලා. ඒ වගේ දෘෂ්ටියකින් වාසය කරන්න පුළුවන්. යම් කෙනෙක් යම් කර්මයක් කළොත් ඒ විදිහට මේකට එයාට විපාක ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි, ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. යම් කෙනෙක් යම් විදිහකින් විපාක විඳිය යුතු කර්මයක් කරනවා නම් ආන් ඒක ඒ විදිහට විපාක දෙනවා කියලයි කියන්න ඕනේ. යම් විදිහකින් විපාක ලැබෙනවා නම් යම් කර්මයකින් ඒ විදිහේ කර්මයක් කළොත් තමයි යාට විපාක ලැබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, ඔබ අහලා තියෙනවා, චේතනහං භික්කවේ කම්මං වදාමි. පින්වත් මහණෙනි, චේතනාවටයි කර්මය කියලා කියන්නේ. එතකොට චේතනා පහළ කරලා තමයි අපි සිතින්, කයෙන්, වචනෙන් ක්‍රියාවන් කරන්නේ. එතකොට චේතනා පහළ නොකර අපි වචන කතා කරන්නේ. චේතනා පහළ නොකර කයින් ක්‍රියා කරන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා චේතනහං භික්කවේ කම්මං වදාමි. චේතනාව කර්මයයි කියමි. බුදුරජාණන් වහන්සේ මේ ලෝණඵල සූත්‍රයේදී දේශනා කළා, පින්වත් මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා, එයා අල්ප මාත්‍ර වූ පාවකමක් කරනවා, පාප කර්මයක් කරනවා, අල්ප සුළු පාපයක් කරනවා, අල්ප මාත්‍ර එකක්. මහණෙනි, ඒ කර්මය හේතු කරගෙන ඔහු නිරයට යනවා. පින්වත් මහණෙනි, මේලා ඇතැම් පුද්ගලයෙක් ඒ වගේම අල්ප මාත්‍ර වූ පාප කර්මයක් කරනවා. හැබැයි ඒ කෙනාට දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්, දිට්ඨ ධම්ම වේදිනිය කියලා කියන්නේ මේ ජීවිතේ විපාක දෙන සුළු වශයෙන්, හැබැයි අනු මාත්‍රයකින්වත් ඒක පරලෝ උපතකට යන්නේ නැහැ. පරලෝ බොහෝ විපාක දීම ගැන කවර කතාවද කියනවා. එතකොට පින්වත්නි, ඔබ අහලා තියෙනවා මේ කර්ම විපාක දෙන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි දිට්ඨ ධම්ම වේදිනී විදිහට කර්ම විපාක දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේම අපි හිත කය වචනේ මෙහෙवला කරන කර්ම එක්ක මේ ජීවිතේ විපාක දෙනවා. ඒකට කියන්නේ දිට්ඨ ධම්ම වේදිනී විපාක කියලා. අපි මොනවා හරි කර්මයක් කරොත්, අපි සතෙක් මැරුවොත් සතු මැරීමේ විපාක හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා ආයුෂ අඩු වෙලා උපදින්න වෙනවා. නිරේහු තිරිසන් ලෝකේ හොය යනවා. එහෙම නැත්නම් ආයුෂ අඩු වෙලා මනුස්ස ලෝකේ ආපු කාලික ආයුෂ අඩු වෙනවා. රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. සතු මැරීමේ විපාක, හොරකමේ විපාක භාග්‍යවතුන් වහන්සේ වදාලා නිරේහු තිරිසන් ලෝකේ හොය යන්න වෙනවා.
ඒ කර්මයේ විපාක දෙන දවසක නිරේ හරි තිරිසන් ලෝකේ හරි යන්න වෙනවා. අහපව මනුස්ස ලෝකේ කාපු කාලෙක එයාගේ භවභෝග සම්පත් විනාශ වෙනවා. ගින්නට අහු වෙනවා. ජලයෙන් යට වෙනවා. මොනවා හොර හතුරු ගන්නවා. මොනවා හරි දෙයක් වෙලා එයාගේ සම්පත් විනාශ වෙනවා. එතකොට ඒක හොරකමේ ආදීනවයක්. වැරදිකාම සේවනය කරන කෙනෙකුට පවුලේ සතුට රැඳින්නේ නැහැ. ස්වාමියා නිසා බිරිඳ සතුටු නැහැ. බිරිඳ නිසා ස්වාමියා සතුටු නැහැ. ඒ විදිහේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා වැරදිකාම සේවනයේ. එතකොට ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ කර්මයේ විපාක ලැබෙනවා එක්ක දිට්ඨ ධම වේදිනී විදිහට මේ ජීවිතේ. එහෙම නැත්නම් උපපජ්ජ වේදිනී විදිහට ඊළඟ ජීවිතේ විපාක දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ නැත්නම් ඊළඟ ජීවිතේ විපාක දෙනවා. එහෙමත් නැත්නම් අපරාපරිය වේදිනී විදිහට විපාක ලැබෙනවා. ඔබ හොඳටම අහලා තියෙනවා අපගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකින් වහන්සේ නමක් වූ මුගලන් මහරහතන් වහන්සේ සසරේක ජීවිතයක තමන්ගේ මව්පියා ඝාතනය කළා. ආනන්තරිය පාප කර්මය රැස් කරගන්න ගත්තා. ඊට පස්සේ කල්පයක් නිරේ පැහුණා. ඒ බොහෝ ආත්ම භාව ගානකට කලින් අරහත්ත්වයට පත් වෙලා නිවන් අවබෝධ කරපු ජීවිතේ උන්වහන්සේට ඒ පිරිනිවන් පාන්නට සිද්ධ වුණේ ඒ හොරුන්ගෙන් ඒ ඝාතනය වෙලා. ඒක ඒ කර්ම විපාකේ තමයි කලින් සසරේ තමන්ගේ මව්පියා ඝාතනය කිරීමේ කර්මය. ඒ අපරාපරිය වේදනීය විදිහට ඒ කියන්නේ නිවන් අවබෝධ කරන තාක් කවදා හරි ඒක විපාක දෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කෙබඳු කෙනෙකුටද මොන වගේ කෙනෙකුටද පුංචි කර්මයක් කරලා පුංචි පාප කර්මයක් කරලා නිරේ යන්න වෙන්නේ මොන වගේ කෙනෙක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ඒකේනා දුස්සීල කෙනෙක් නම් සීලෙන් තොර කෙනෙක් නම් ඒ වගේම වඩලා නැත්තම් එයාගේ හිත ඒ කියන්නේ එයා දුස්සීල කෙනෙක් කියන්නේ එයා කයින් වැරදි කරනවා සත්තු මරනවා හොරකම් කරනවා වැරදිකාම සේවනයේ යෙදෙනවා ඊළඟට වචනෙන් බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා ඊළඟට හිතින් iriසියා කරනවා වෛර කරනවා බද්ධ වෛරය ඇති කරගෙන ඉන්නවා ඊළඟට එයා අම්මා තාත්තා පිළිගන්නේ දන් දීමේ විපාක පිළිගන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා විශේෂ පිටසක් ඉන්නවා කියලා පිළිගන්නේ මවට තාත්තට සැලකීමෙන් ඊළඟට පින් කියලා දෙයක් පිළිගන්නේ පව් කියලා දෙයක් පිළිගන්නේ මේ ලෝකේ කියලා දෙයක් පරලෝකේ කියලා දෙයක් පිළිගන්නේ මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා හිතිනුත් අකුසල් රැස් කරගන්නවා ඊළඟට එයා හිත වඩන්නේ එයාගේ හිතේ කරුණාව මෛත්‍රිය එයා දියුණු කරන්නේ එතකොට එයා භාවනාවකින් වාසය කරන්නේ නැහැ මිත්‍සිත පතුරවන්නේ ඊළඟට ඒ වගේම එයා කුසල් අකුසල් ගැන කිසිම කල්පනාවක් නැහැ යමක් කරන්න ගත්තාම මේක හොඳයිද නරකයිද මේක මට යහපත පිණිස වෙනවද අනිත් අයට යහපත පිණිස වෙනවද ඒ කිසි දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ කුසල් අකුසල් ගැන හිතන්නේ තමන් කරන ක්‍රියාව ගැන කතා කරන වචන ගැන හිතන සිතුවිලි ගැන මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියලා කිසිම දෙයක් කල්පනා කරන්නේ එතකොට එයා ප්‍රඥාවෙන් යුක්ත නැති කෙනෙක් ඒ වගේම එයාගේ හිත පටුයි සුළු දෙයකටත් කිපෙනවා එයා ඒ වගේම අල්ප ගුණධර්මයෙන් යුක්තයි ගුණධර්ම නැහැ ඊළඟට ඒ ගුණධර්ම නැතිකම නිසාම එයා දුකසේ වාසය කරන කෙනෙක් පින්වත් මහණෙනි ඕන් ඔය වැනි කෙනෙක් ඉන්නවා ආන් එවැනි කෙනාට එවැනි කෙනා පුංචි කර්මයක් කරත් පාප කර්මයක් ඒ කෙනාට බොහෝ දුක් ඇති නිරේ කරාගෙන යන්න මේ පාප කර්මේ හේතු වෙනවා සුළු කර්මේ නිරේට අරන් යන්න ඒක
හේතු වෙනවා. පින්වත් මහණෙනි, ඒ වගේම එබඳුම වූ පාප කර්මයක් කරලත්, ඒ පාප කර්මය කරලත් ඒ කෙනාට පරලෝ විපාක විඳින්න නැතුව ditta ධම්ම වේදින මේ ජීවිතේ විපාක ලැබෙනවා නම්, පරලෝ අංශු මාත්‍රයකින්වත් විපාක ලැබෙන්නේ නැත්තම් ඒ කොයි වගේ කෙනෙකුටද? එකම කර්මය කරලා එක්කෙනෙක් නිරේ යනවා. ඒ පාප කර්මයෙන් කරලා එයාට නිරේ යන්න වෙන්නේ නෑ. අඩු ගණනේ එයාගේ පරලෝක ජීවිතයට එක සුළු වශයකින්වත් විපාක ලැබෙන්නේ නෑ. ඒ කොහොම කෙනෙකුටද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, පින්වත් මහණෙනි, ඒ කෙනා භාවිත සීලෝ, එයා හොඳට සීලේ වඩන කෙනෙක්, සීලවන්ත කෙනෙක්. බලන්න පින්වත්නි, සිල් රකින්න කෙනෙකුගේ ආනිසංස මේ. ඔබ සිල් ගන්නවා නම්, සිල් සමාදන් වෙනවා නම්, නිතර පන්සිල් සමාදන් වෙලා උපෝසත සිල් ආරක්ෂා කරනවා නම් ඔබ හිත හිතා සතුටු වෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා, ඒ කෙනා හොඳින් සිල්වත් වූ කෙනෙක්. සීලය කියලා කියන්නේ පින්වත්නි, කයෙත් වචනේ තියෙන සංවර බවට. කයත් වචනයත් සංවර කිරීම තමයි සීලය. සත්තු මැරීමෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා වාසය කරන කෙනෙක්. එයා සීලය ගැන සතුටු වෙන කෙනෙක්. බොරුවෙන්, කේලමෙන්, පරුස වචන, හිස් වචනේ වැළකුණු කෙනෙක්. ඉතින් හොඳින් සිල්වත් කෙනෙක්. ඒ වගේම එයා හිත වඩනවා. හිත වඩන්න තියෙන්නේ පින්වත්නි භාවනාවෙන්. එයා සතර සිව් දිසාවට මෙත්සිත පතුරවනවා. දස දිසාවට මෙත්සිත පතුරවනවා. ඊළඟට තමන්ගේ යවට ඉන්න අයට මෙත්සිත පතුරවනවා. මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. ආන් එතකොට මෙත්සිතින් වසද්දී එයාගේ හිත වැඩෙනවා. ඊළඟට බුද්ධානුස්සතිය වඩනවා. එතකොට එයාගේ හිත වැඩෙනවා. මොකක් හෝ භාවනාවක් දියුණු කරනවා. ඒකෙන් හිත දියුණු වෙනවා. එතකොට ඒ වගේම පින්වත්නි, ඒ කෙනා කුසල් අකුසල් ගැන නිතර සිහි කරනවා. තමන් කරන්න යන ක්‍රියාව ගැනත් මේක හොඳ දෙයක්ද? මේක කුසලයක්ද? මේක නුවණැති අය ගරහන දෙයක්ද? මේක කරොත් යහපතක් වෙනවද මට? අනික් අයට යහපතක් වෙනවද? හැමෝටම යහපතක් වෙන දෙයක්ද මේක කියලා මේකේ කුසල්ද අකුසල්ද කියලා නිතර සිහි කරනවා. ආන් එතකොට ඒ කියන්නේ යා ප්‍රඥාව දියුණු කරනවා. ඒ වගේම එයාගේ හිත පටු නැහැ. සුළු කරුණකටවත් එහෙම කිපෙන්නේ. ඒ වගේම මහා ගුණධර්මයන්ගෙන් යුක්තයි. එයා ගුණධර්ම නිසාම සතුටින් වාසය කරන කෙනෙක්. එයා ගුණවත් බව නිසාම සතුටින් වාසය කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, පින්වත් මහණෙනි, ආන් ඒ වගේ හිතක් තියෙන කෙනෙකුට ඒ එකම වූ පාප කර්මය කරලත් ඒ කෙනාට ditta ධම්ම වේදින වශයෙන් විපාක ලැබෙනවා. හැබැයි අනුමාත්‍රකින්වත් සුළු වශයෙන්වත් ඒක පරලෝවට යන්නේ නෑ කිව්වා. පරලෝ විපාක දීම, බහුල වශයෙන් විපාක දීම ගැන කවර කතාවද කියනවා. එතකොට පින්වත්නි, මේක ගැන නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්නයේදී හරි ලස්සන උපමාවක් දේශනා කළා. ඒ තමයි, ඒ කියන්නේ මේ දැනගෙන දැන් සමහර අය කියනනේ, අයියෝ අපි කලින් දන්නේ නැහනේ, මේක පවක් කියලා දන්නේ නැහනේ. ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් ලෝකෙ වෙනවනේ. අපි අදනේ දන්නේ, අපි දැනගත්තා නම් පවක් කියලා. ඔක කවදාවත් කරන්නේ නැහනේ. මිලිඳු රාජ ප්‍රශ්නයේදී නාගසේන මහරහතන් වහන්සේ වදාලා, මිලිඳු රජුව ආවට පස්සේ, ස්වාමීනි, නොදැන කරන පාප කර්මෙත් දැනගෙන කරන පාප කර්මෙත්
විපාක වැඩි මොකේද කියලා ඇහුවා. නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා මහරජතුමනි නොදැන කරන පාප කර්ම විපාක වැඩි. දන්නේ නැතුව පවක් කියලා දන්නේ නැතුව කරන පාප කර්මේ විපාක වැඩි කිව්වා. ඊට පස්සේ ස්වාමීනි කොහොමද ඒක වෙන්නේ? මං උපමාවක් කියන්නම් කිව්වා. නාගසේන මහරහතන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා ගිනි අඟුරු කැබැල්ලක්. එයා දන්නේ නැතුව මේක ගිනි අඟුරක් කියලා අල්ලන්න යනවා. ගිනි අඟුරක් කියලා දන්නේ නැතුව අල්ලන කෙනාගේද දැන දැන ඒ ගිනි අඟුර අල්ලන කෙනාගේද වැඩිපුර පිච්චෙන්නේ කියලා ඇහුවා. දෙන්නගෙම පිච්චෙනවා. එතකොට වැඩිපුර පිච්චෙන්නේ කාගේද? ගිනි අඟුරක් කියලා දන්නේ නැතුව අල්ලන්න යන කෙනාට. එයාට වැඩිපුර තුවාල වෙනවා. වැඩිපුර එයාගේ පිච්චෙනවා. එතකොට එයා ගිනි අඟුරක් කියලා දන්නේ නැතුව ගිනි අඟුර අල්ලන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා අන්න ඒ වගේ මේ එකම පාප කර්මේ සුළු පාප කර්මේ පුංචි පව කෙනෙක් නිරේ යන්න හේතු වෙනවා. හැබැයි කෙනෙකුට මේ ජීවිතයේ සුළු වශයෙන් විපාක ලැබුණත් එයාට චුට්ටක්වත් පරලොව විපාක ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකට හරි ලස්සන උපමාවක් දේශනා කොට වදාළා. ඒ තමයි පින්වත් මහණෙනි ඒක මෙන්න මේ වගේ දෙයක්. ඔන්න පුරුෂයෙක් ලුණු කැටයක් අරගෙන වතුරු වීදුරුවකට දානවා, කුඩා දී බඳුනකට දානවා. ඒක නෝබ මොකද්ද හිතන්නේ? ඒ ලුණු කැටේ වතුරු වීදුරුවට දැම්මට පස්සේ මේ වතුර ලුණු රස බවට පත් වෙනවාද කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි ඒවං බන්තේ එහෙමයි ස්වාමීනි. තං කිස්ස හේතු ඒකට හේතුව කුමක්ද? ස්වාමීනි ඒ වතුර වීදුරුවේ තියෙන වතුර චුට්ටයි. ඉතින් ওই ලුණු කැටේ දාපු ගමන් ඒ වතුර ලුණු රස වෙනවා. ඒ වතුර චුට්ටක් නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තව පුරුෂයෙක් එයා ඒ ලුණු කැටයක් අරගෙන ගංගානම් ගඟට දානවා. ගංගානම් ගඟට ඒ ලුණු කැටේ දානොත් මොකද්ද හිතන්නේ? ගංගා නදියේ ජලය ලුණු රස බවට පත් වෙනවද කියලා ඇහුවා. ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ කිව්වා. ගංගා නදියේ ජලය මහා විශාලයි. ඒ නිසා මහා ජල කඳක් තියෙනවා ගංගා නදියේ. ඒ නිසා ඒ මහා ජල කඳ ওই චූටි ලුණු ගැටේ දැම්ම කියලා ලුණු රසට හැරෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි අල්ප වූ පවක් යම් කිසි කෙනෙක් කළොත් ඒක ඒ කෙනාට නිරේ යන්න හේතුවක් වෙනවා. හරියට පුංචි වතුර වීදුරුවට ලුණු කැටයක් දැම්මා වගේ. ඒ කෙනාට ඒක මුළු භාජනයේම වතුර ලුණු රස බවට පත් වෙනවා. ඒ වගේ කෙනෙක් සුළු පාප කර්මයක් කළොත් ඒක එයා ඊළඟ ජීවිතේ නිරේ කරා ගෙනියන්න ඒක හේතු වෙනවා. හැබැයි ඒ පාප කර්මයෙන් තව කෙනෙක් කළොත් ඒක යාට නිරේ තියා මේ ජීවිතේ සුළු වශයෙන් විපාක ලැබෙනවා විතරයි. ඒක ඊළඟ ජීවිතයකට යන්නේ නැහැ. හරියට ගංගා නදියට ඒ වගේම ලුණු කැටයක් දැම්මා වගේ. චූටිවත් ලුණු රස බවට පත් වෙන්නේ ඒක මේ ගංගා නදී මහා ජලකඳ ලුණු රස බවට හැරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකට හේතුව හැටියට පින්වත්නි එක්කෙනෙක් දුස්සීලයි. හිත වඩලත් නැහැ. ඊළඟට ඒ කෙනා අල්ප වූ ගුණ ධර්මයන්ගෙන් යුක්තයි.
කරන ක්‍රියාවන් ගැන, කතා කරන වචන ගැන, හිතන හිතුවිලි ගැන එයා මේ කුසල්ද මේ අකුසල්ද කියලා හිතන්නේ නැහැ. ආන් ඒකයි එයාගේ තියෙන ප්‍රශ්නේ. චූටි වතුර වීදුරු වගේ පටු හිතක් එයාට තියෙන්නේ. එතකොට පළල් හිතක් තියෙන කෙනාට තමයි කර්මය ඒ තරම් රැස් වෙන්නේ නැත්තේ. හරියට මහා ගංගා නදියේ ජල කඳ වගේ. ඒක නා හොඳට සිල්වත් කෙනෙක්. ඒ වගේම භාවනා කරන කෙනෙක්, හිත වඩන කෙනෙක්, ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. ඒ කියන්නේ යා කුසල්ද අකුසල්ද කියලා නිතර කරන ක්‍රියා ගැන, කතා කරන වචන ගැන, හිතන හිතුවිලි ගැන හිතනවා මේ කුසල්ද මේ අකුසල්ද කියලා. ඒ වගේම ගුණධර්මයන්ගෙන් යුක්තයි. ගුණධර්ම නිසාම එයා සතුටින් වාසය කරන කෙනෙක්. ආන් ඒ කෙනා ඒ කර්මය කරා කියලා එයාට ඒක නිරේ යන්න හේතු වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළේ නිරේ තියා එයාට පරලෝ සුළු වශයෙන්වත් ඒක විපාක ලැබෙන්නේ නැහැ කියලා. එතකොට බලන්න පින්වත්නි, සිල්වත් වීමේ ආනිසංස, භාවනා කිරීමේ ආනිසංස, හිත දියුණු කිරීමේ ආනිසංස, ගුණධර්ම තුල පිහිටා සිටීමේ ආනිසංස. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්නයේදී වදාළ මිලිඳු රජුරු ඇහුවා, ස්වාමීනි ඔය පාප කර්මේ පුණ්‍ය කර්මේ බලවත් පාප කර්මෙන්ද පිනද කියලා ඇහුවා. පවයි පිනයි ගත්තාම පවද බලවත් පිනද කියලා ඇහුවා. නාගසේන මහරහතන් වහන්සේ උත්තර දුන්නා, රජතුමනි පින බලවත් කිව්වා. පවට වඩා පින බලවත්. ඇයි කියලා ඇහුවා පින බලවත් වෙන්නේ. නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා, මහරජතුමනි කෙනෙක් පවක් කරාට පස්සේ ඒ කෙනා නිතර ඒකට ඒ ගැන පසුතැවෙන්න වෙනවා කිව්වා යාට. පව ගැන සිහි වෙනකොට පසුතැවෙනවා කිව්වා. ඒක වළක්වන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ඉද තප්පති පෙච්ච තප්පති. එයා මෙහෙත් තැවෙනවා. ඒ වගේම පරලොව ගිහිල්ලත් තැවෙනවා. කියන්නේ මේ ජීවිතේ එයා පසුතැවෙන කෙයාට ඒක වළක්වන්න බෑ. පාප කර්මයක් කරාට පස්සේ පසුතැවෙන්න වෙනවාමයි මතක් වෙන ගානේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළා, හැබැයි පිනක් කළොත් එහෙම ඒ ගැන එයා සතුටු වෙනවා. කරපු පින ගැන සතුටු වෙනවා. එයාට ප්‍රීතියක් උපදිනවා ඒ පින ගැන. මතක් වෙන ගානේ. ඔබ ජීවිතේ සිල් සමාදන් වෙන වෙච්ච දවසක් සිහි කළොත්, මං එදා දවස පුරාට මුපෝසත සීලේ සමාදන් වුණා කියලා සතුටක්ම ඇති වෙන්නේ. ඔබ මහන්සි වෙලා දානයක් දීපු අවස්ථාවක් තියෙනවා නම් ඒ දාණය ගැන සිහි කරද්දි සතුටක්ම ඇති වෙන්නේ. එතකොට භාවනා කළා නම් යම් කිසි වෙලාවක සතුටක්ම ඇති වෙන්නේ. හැබැයි හොරකමක් කරපු එකක් ගැන, මොකක් හරි වැරදි දෙයක් කරපු එකක් ගැන සතුටක් නෙමෙයි, අපරාධේ. මගේ අතින් මෙහෙම වුණානි කියලා පසුතැවෙනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළා, ඒ පින ගැන සිහි කරලා සතුටු වෙන්න පිනම වැඩෙනවා කිව්වා. පිනම වැඩෙනවා කිව්වා. ඒක නිසා පින ගොඩාක් බල සම්පන්නයි කිව්වා. ඉතින් බලන්න පින්වත්නි, මේ සීලවන්ත කෙනෙකුට තමයි ඒ කර්මයේ අඩුවෙන් බලපාන්නේ. බලන්න එයා සිල්වත්, ඒ වගේම වඩන ලද සිතක් තියෙන, ප්‍රඥාවෙන් යුක්ත, ගුණධර්ම දියුණු කරන කෙනෙකුට ඒ පාප කර්මයේ බලපානවා අඩුයි. හරියට මහා ගංගා නදියේ ජල කඳ වගේ. ලුණු කැටයක් දැම්මට ලුණු රස වෙන්නේ නෑ වගේ. එතකොට සිල්වත් නැති, දුස්සීල, ගුණධර්ම නැති, දුෂ්ප්‍රඥ කෙනාගේ පටු හිතක් තියෙන කෙනා සුළු කර්ම කරත් එයා නිරය යන්න හේතු වෙනවා. ඒක හරියට චූටි වතුර විදුරුවට ලුණු කැටයක් දැම්මා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඒ කියන්නේ සුළු කර්මයක් කරලා, පාප කර්මයක් කරලා එයාට නිරය යන්න
හේතු වෙනවා කෙනෙකුට ඒක ගානක්වත් නෑ. මේ ජීවිතේ චුට්ටක් විපාක ලැබෙනවා, පරලෝකයට චුට්ටක්වත් යන්නේ නෑ. මහණෙනි ඒක මේ වගේ. භාගතුන් වහන්සේ තව උපමාවකින් පැහැදිලි කරනවා. මහණෙනි කොයි විදිහේ කෙනෙක්ද කහවණු භාගයක් හේතු කරගෙන හරි කහවණුවක් හරි හේතු කරගෙන හරි හිරබත් කන්නේ. කහවණු 100ක් හරි හේතු කරගෙන 100ක් හිරබත් කන්නේ. ඒ කියන්නේ අපි හිතමු උණු හොරකමක් කරලා රුපියල් 1000ක් 2000ක් 3000ක් ඔන්න අපි හිතමු හොරකම් කරලා හිරේ යන්න වෙන්නේ කාටද කියලා ඇහුවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඉද බික්කවේ ඒකච්චෝ දිලින්දෝ හෝති. මහණෙනි දිලින්දෙක් ඉන්නවා. ආන්ගේ දිලින්දා අප්පසක්කෝ අප්ප භෝගෝ අල්ප ධනයෙන් යුක්තයි. ඒ වගේම අල්ප භෝගයෙන් යුක්තයි. ආන්ගේ කෙනා දිලිඳු කෙනා දීන කෙනා අල්ප භෝග තියෙන කෙනා භවභෝග සම්පත් අඩු කෙනා හොරකමක් කරනවා. ආන්ගේ හොරකම හේතුවෙන් එයාට හිරේ යන්න වෙනවා. හිරබත් කන්න වෙනවා. එයාට කහවණු භාගයක් වුණත් කහවණුවක් වුණත් කහවණු 100ක් වුණත් හොරකම් කරලා හිරබත් කන්න වෙනවා. හැබැයි මහණෙනි තව පුද්ගලයෙක් ඉන්නවා එයාට කහවණු භාගයක් හොරකම් කරා කියලා කහවණු 100ක් හොරකම් කළා කියලාත් එයාට හිරේ යන්න වෙන්නේ නැහැ. ඒ කවර කෙනෙක්ද? මහා ධනවත් කෙනෙක් ඉන්නවා. භවභෝග සම්පත් ගොඩාක් තියෙන කෙනෙක් ඉන්නවා. එයාට කහවණු 100ක් හොරකම් කළත් හිරේ යන්නේ ඒක හේතු වෙන්නේ නැහැ. පින්වත්නි ඒක අපිට හොඳට පැහැදිලිවම පේනවා. මේ සමාජයේ තියෙන එකක්. දුප්පතෙක් හොරකමක් කළොත් එයාට හිරේ යන්න වෙනවා. හැබැයි ධනවත් කෙනෙක් ඒ හොරකම කරා කියලා එහෙම යාට ඒ වගේ දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒක එදත් තිබිච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි මේකත් ඒ වගේම තමයි. කෙනෙක් ඉන්නවා අල්ප මාත්‍ර පාප කර්මයක් කරනවා. ඒ හේතුවෙන් එයා නිරේ යනවා. හැබැයි ඒ පාප කර්මය තව කෙනෙක් කරනවා. ඒ කෙනෙක් ඒ හේතුවෙන් එයාට මේ ජීවිතයේ සුළු වශයෙන් විපාක ලැබෙනවා. හැබැයි පරලෝකයට ඒ කියන්නේ නැහැ. අර ධනවත් කෙනාට හොරකම ගැන පුංචි නින්දාවක් ලැබෙනවා. හැබැයි හිරේ යන්න තරම් හේතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කොට වදාලා. බැටළුවන් අයිති කෙනෙක් ඉන්නවා. නැත්තම් බැටළුවන් මරණ කෙනෙක් ඉන්නවා. මේ බැටළු අයිතිකාරයාගෙන් හරි බැටළු මරණ කෙනාගෙන් හරි බැටළුවේ කවුරු හරි කෙනෙක් හොරකම් කරනවා. ඒ බැටළුව මරණ කෙනාට නැත්තම් බැටළුව අයිතිකාරයාට පුළුවන් ඒ හොරකම් කරපු කෙනාට දඬුවම් දෙන්න. බුදුරජාණන් දේශනා කළා මහණෙනි කවර කෙනෙකුටද එයාට දඬුවම් දෙන්න පුළුවන්? ඒ හොරකම් කරපු කෙනා දුප්පතෙක් නම් බල සම්පන්න කෙනෙක් නෙවෙයි නම් ඒ කෙනාට පුළුවන් දඬුවම් දීලා උදුරලා ඒ බැටළුව ආපහු ගන්න. නැත්තම් ඒ වෙනුවට බැටළුවයි ධනයයි දෙකම උනත් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධනවත් කෙනෙක් ඉන්නවා. එක්ක ඔහු රජෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මහා අමාත්‍යෙක් වෙන්න පුළුවන්. ඒ වගේ බල සම්පන්න කෙනෙක් ওই බැටළුව හොරකම් කරා කියලා එයාට දඬුවම් දෙන්න අර කෙනාට පුළුවන්ද කියලා අහනවා. ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න ස්වාමීනි බෑ කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔහුට කරන්න තියෙන මෙච්චරයි. අනේ ස්වාමීනි මගේ බැටළුව දෙන්න. එහෙම නැත්තම් මං හරි දුප්පත් කෙනෙක් මං දිලින්දෙක් මට ඕකට මුදලක් හරි අහපව් දෙන්න කියලා ආයාචනා කරන්න විතරයි කියන පුළුවන්. බලන්න පින්වත්නි මේක කොච්චර ඇත්තක්ද? ඒකට හේතුව මොකක්ද? ඒ කෙනා බල සම්පන්න කෙනෙක්. ධන සම්පන්න කෙනෙක්. ඒක නිසා එයාට
දඬුවම් දෙන්න අර බැටළුව වෙලෙන්දට පුළුවන්කමක් නැහැ. බැටළුව අයිතිකාරයට පුළුවන්කමක් නැහැ. අයියා එක්ක රජෙක් නැත්තම් ඇමති කෙනෙක් නැත්තම් මහා ධනයක් තියෙන කෙනෙක් භෝග සම්පත් තියෙන කෙනෙක්. බුදුරජාණන් දේශනා කොට වදාලා මහණෙනි ඔන්න ඔය වගේම තමයි. කෙනෙක් ඉන්නවා ඒ කෙනා දුස්සීල කෙනෙක්. සීලයක් නැති කෙනෙක්. හිත වඩපු නැති කෙනෙක්. කරුණාවක් මෛත්‍රියක් නැති කෙනෙක්. ඒ වගේම කුසල් අකුසල් ගැන සිහි කරන්නේ නැති කෙනෙක්. ප්‍රඥාව වඩන්නේ නැති කෙනෙක්. ඔය වගේ කෙනෙක් පාප කර්මයක් කරනවා. එක්ක සතෙක් මරනවා. හොරකමක් කරනවා. වැරදි කාම සේවයේ නියදෙනවා. මොකක් හරි බොරුවක් කියනවා. ඒ වගේ මොනවා හෝ සුළු පාප කර්මයක් කළත් එයාට ඒක හේතු වෙනවා ඊළඟ ජීවිතේ නිරේ යන්න. නිරේ ගිහින් බොහෝ දුක් විඳින්න ඒක හේතු වෙනවා. හැබැයි කෙනෙක් ඉන්නවා එයා හොඳට සිල්වත් වෙච්ච කෙනෙක්. සීලවන්තයි. නිතර බණ භාවනා කරලා හිත වඩනවා. හිත දියුණු කරනවා. ඒ වගේම කුසල් අකුසල් ගැන නිතර සිහි කරනවා. ප්‍රඥාව දියුණු කරනවා. ආන් ඒ කෙනා ඒ පාප කර්මයම කරනවා. හැබැයි ඒ කෙනාට ඒක බලපාන්නේ මේ ජීවිතේ සුළු වශයෙන් විපාක ලැබෙන්න විතරයි. පරලෝක චුට්ටක්වත් විපාක ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ කෙනා වඩපු සිතක් වඩපු සීලයක් තියෙන කෙනෙක්. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ හරි අපූර්ව සිදුවීමක් වුණා. රජගහනුවර හිටියා ධනවත් සිටු පවුලක්. ඒ සිටු පවුලේ හිටියා එක දියණියක්. ඒ දියණිය හරි විනෝදයෙන් කාලය ගත කරපු කෙනෙක්. දවසක් සඳලු තලයේ ඉඳන් පල්ලෙහා බලාගෙන ඉන්නකොට මේ සිටු දියණිය දැක්කා ලස්සන තරුණේ ගැල් වල පටවගෙන යමක් අරගෙන එනවා. දැක්ක ගමන් මේ තරුණයා ගැන හිත පැහැදුනා. හිත පැහැදිලා මේ දාසියෙකුට කතා කරලා කිව්වා අර තරුණයා ගැන විස්තර හොයන් එන්න කිව්වා. මට යන්න ඕනේ එයා ඉන්න තැනට. ඊට පස්සේ මේ දාසි කිව්වා අප්පෝ ඔය ඉන්නේ වැද්දෙක්. මස් වැද්දෙක් ඔය. වැද්දුන්ගේ හැටි සිටු දියණි දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ නෑ මට කොහොම හරි හොයාගන්න ඕනේ කියලා මෙයා මාලයක් ගලවලා දාසිට දුන්නා. දාසි විස්තර කිව්වා. දැක්ක ගමන් මේ පළවෙනි දවසේම මෙයාගේ හිත බැඳිලා ගිහින් කලයකට රෙදි ටිකක් දාගෙන අර වැද්දා පිටිපස්සෙන් මේ සිටු දියණිය පිටත් වුණා. දැන් මේ වැද්දා පිටිපස්සෙන් ලස්සන ගෑනු ළමයෙක් එනවා. දැකලා කිව්වා තී මගේ පස්සෙන් නම් එන්න එපා ආපහු හැරලා යන්න කිව්වා. ඒත් ගියේ නෑ. ඔයාගේ පාඩුව ඔයා යන්න මං එන්නම් කිව්වා. ඊට පස්සේ අන්තිමේට බොහෝ දුරක් ගියාට පස්සේ දාගෙන එක් කරගෙන ගියා. අන්තිමේට මේ සිටු දියණිය තමයි වැද්දාගේ බිරිඳ වුණේ. ඉතින් එයාට ළමයි 7 දෙනෙක්, පිරිමි ළමයි 7 දෙනෙක් ඉපදුනා. මෙයා ලොකු වුණාට පස්සේ ඒ ළමයි ලොකු වුණාන් පස්සේ විවාහ කරලත් දුන්නා. එතකොට ලේලිවරු 7 දෙනෙකුත් ඉන්නවා දැන්. දැන් ඔක්කොම 16 දෙනෙක් පවුල. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට දැක්ක මේ පවුලේ මේ හැමෝම මාර්ගඵල ලබන්න පින් තියෙනවා. වැද්දා අටෝපු ඒ මර උගුල් ළඟට බුදුරජාණන් වහන්සේ දා වැඩම කරලා හැම උගුලක් ළඟම සිරිපාද පද්මේ පිහිටෙව්වා. එදා බුද්ධානුභාවය නිසා කිසිම සතෙක් අහුවෙන්නේ පලාතට ආවේ නැහැ. ඊට පස්සේ වැද්දා දඩයන් එකතු කරන්න කියලා එනකොට පාසටහනක් දැක්කා. භාග්‍යතුන් වහන්සේ ඈත රුක්සෙවණක වැඩ ඉන්නවා මේ වැද්දට පෙවුණා.
ළඟට ගිහින් අද මං හොඳ පාඩමක් උගන්වන්නම්. මගේ වැයික්කයට ඇවිල්ලා මට චාන්ඩි පාට පෙන්නන්නේ කවුද කියලා මේ වැද්දා ඊතල දුන්න ඊතලේ අරගෙන විදින්න ලෑස්තුණා විතරයි ඇඟ ලොක්කුණා. ඒ ඉරියව්වෙම ඉන්නවා කියන දේ ඇහෙනවා හැබැයි වචන කතා කරන්න මුකුත් බෑ. ප්‍රමාදය නිසා ඒ සිටු දියණිය තමන්ගේ පුතාලා 7 දිනාට කතා කරලා කිව්වා බලන් ඉන්න තාත්තා කෝ කියලා. ඊට පස්සේ ඒ තමන්ගේ තාත්තා ඒ විදිහට ගල් ගැහිලා ඉන්නවා දැක්කට පස්සේ පුතාලාට හිතුණා මේ ශ්‍රමණයා තමයි මේ වැඩේ කරන්න ඇත්තේ කියලා. ඒගොල්ලෝ දුනු ඊතල ඇද්දා. දැන් මේ 8 දිනාම දුනු ඊතල අමෝරාගෙන භාග්‍යතුන් වහන්සේ දෙසට ඉන්නවා. හැබැයි හැමෝම ගල් ගැහිලා කියන දේ හොඳට ඇහෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ 이르දියක්. ඊට පස්සේ ලේලිවරු තෙක්ක මේ සිටු දියණියාව යම් බලන්න මේ කවුරුත් තාම නැහැ මෙච්චර වෙලා කවදාවත් පරක්කු වෙන්නේ නැහැ මොකක් හරි කරදරයක්වත් දන්නේ එනකොට දැක්ක පින්වත්නි දුනු ඊතල අමෝරාගෙන මේ භාග්‍යතුන් වහන්සේ දෙසට මේ පිරිස ඉන්නවා. තමන්ගේ ස්වාමියායි දරුවෝයි. කෑ ගහලා කිව්වා අනේ මගේ පියාණන්ට කරදරයක් කරන්න එපා කියලා. කියපු දේ ඇහිච්ච ගමන්ම හරි පුදුමයි පින්වත්නි ඒ වැද්දට හිතුණා ඒ කියන්නේ මගේ මේ බිරිඳගේ තාත්තද මේ මං කලින් දනන් හිටියේ නෑනේ. හරි ආදරයක් ඇති වුණා. එතකොටම ඇඟ බුරුල් වුණා. දුනු ඊතල අකුල ගත්තා. ඒ දරුවන්ටත් හිතුණා මේ අපේ සීයානේ. හරි ආදරයක් ඇති වුණා. දුනු ඊතල අකුල ගත්තා. ඊට පස්සේ ලේලිවරුත් බොහෝම පැහැදීමින් හැමෝම ළඟින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ආදරෙන් කතා කළා. හැමෝටම හරි සතුටුයි මේ වැද්දුන්ට මේ වැඩි පිරිසනේ කවුරුත් ආදරෙන් කතා කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේගේ කාරුණික වචන අහලා මේගොල්ලන්ගේ හිත හරි ප්‍රසන්නව තමයි බණ ඇහුවේ. ඊට පස්සේ මේගොල්ලෝ හැමෝම මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කළා. සෝවාන් ඵලයට පත් වුණා. ඒ සෝවාන් ඵලයට පත් උනේ වැද්දයි පුතාලා 7 දෙනයි දියණිවරු එලේලිවරු 7 දෙනයි. ඊට පස්සේ පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි අද උදේවරු කොහෙද වැඩ හිටියේ? භාග්‍යතුන් වහන්සේ සිදු සියල්ලම ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ වැද්දත් දරුවෝ 7 දෙනත් ලේලිවරු 7 දෙනත් සෝවාන් වුණා කිව්වා. එතකොට ඒ සිටු දියණිය සෝවාන් වුණේ නැද්ද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි මහණෙනි ඒ සිටු දියණිය සෝවාන් වුණේ සුළු මේ පුංචි කාලේ කිව්වා. එතකොට මේ සෝතාපන්න කෙනෙක් පුංචි කාලේදී කිව්වා ඒ සිටු දියණිය සෝවාන් ඵලයටපත් උනේ. ඉතින් ස්වාමීන් වහන්සේලා ධම්සභා පඬිවරට රැස් වෙච්ච වෙලාවේ දැන් කසුකුසුවක් ඇති වුණා. හරි පුදුමයිනේ. එතකොට දැන් මේ වැද්දත් එක්ක මේ සිටු දියණිය ගිහිල්ලා දැන් වැද්ද කරන්නේ සත්තු මරණ එකනේ. ඒ හැම දෙයක්ම මෙයාටත් කරන්න වෙනවනේ. දුනු ඊතල ගේන්න කියනකොට ගේන්න වෙනවනේ. එතකොට කඩු කිනිසි ආදී සූදානම් කරන්න කියනකොට ඒක කරන්න වෙනවනේ. එතකොට මේ ප්‍රාණඝාතයට අනුබල දුන්නා වෙන්නේ නැද්ද කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් ඇහුවා ස්වාමීනි මෙහෙම වෙන්නේ නැද්ද? සෝවාන් කෙනෙක් ප්‍රාණඝාතයට අනුබල දෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝවාන් කෙනෙක් ප්‍රාණඝාතයට අනුබල දෙන්නේ නැහැ කිව්වා. එතකොට ස්වාමීනි මෙහෙම උනේ කොහොමද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ සිටු දියණිය කරේ ස්වාමියාගේ අන ක්‍රියාත්මක කිරීම විතරයි කිව්වා. මේක ගේන්න කියද්දි ගෙනාපේක විතරයි කිව්වා. ඇගේ හිත ඒ ප්‍රාණඝාතයට සම්බන්ධ කිසිදු සිතුවිල්ලකට ඒ හිතේ කිසිම ඉඩක් තිබ්බේ නැහැ කිව්වා. ඒක හරියට මේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා
ඒකේ ගාථාවේ තේරුම තමයි පින්වත්නි තුවාලයක් තියෙන අතකින් වසක් ඇල්ලුවොත් විස දෙයක් ඇල්ලුවොත් තුවාලයක් තියෙන අතකින් ඉක්මනට විස ඒ අතට උරා ගන්නවා. හැබැයි තුවාලයක් නැති අතකින් විසක් ඇල්ලුවා කියලා එහෙම ඒ විස තුවාලෙට එහෙම උරාගන්නේ නැහැ. ආන් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත්නි සෝවාන් ඵලයටපත් වෙච්ච ඒ සිටු දියණිය ඒ වැද්දා සමග ඒ විවාහ ජීවිතයකටපත් උනේ ඒ සසරේ එකටම කරපු ඒ සියලු දෙනා එකට කරපු පින්කමක් නිසා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය ජීවිත පරිත්‍යාගයෙන් ඒ හැමෝම දරුවෝ 7 දෙනයි ලේලියුරු 7 දෙනයි හැම දිනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සෑය හදලා තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් 16 බවට පත් වෙලා. ඒ නිසා තමයි මේ සසරෙත් ඒගොල්ලෝ ඒ විදිහට එකතු වුනේ. හැබැයි ඒ සිටු දියණියගේ හිත අර ප්‍රාණඝාතයට අනුබල දෙනවා කියන කිසියම් සිතුවිල්ලක් ඒ හිතේ ඉපදුනේ නැහැ. එතකොට පින්වත්නි අපිට පේනවා හිතක් දියුණු කළොත් සීලය දියුණු කළොත් හිත වැඩුවොත් භාවනාව තුළින් වැඩුවොත් කුසල අකුසල් සිහි කර කර මේ කුසලයක්ද මේ අකුසලයක්ද කියන නිතර සිහි කර කර ප්‍රඥාව දියුණු කරමින් ගුණධර්ම දියුණු කරමින් අපේ ජීවිතය ගත කළොත් අපිට මේ පාප කර්ම රැස් වෙන්න තියෙන අවස්ථා බොහෝම අඩුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ චේතනහං භික්ඛවේ කම්මං වදාමි. චේතනාවයි කර්මයේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අප හැමදෙනාටමත් වැඩුණු සීලයකින් යුක්තව හොඳට සිල්වත් වෙලා ඒ වගේම වඩන ලද සිතක් ඇතුව හිත කය වචනය යන තුන්දොර ආරක්ෂා කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන්න අප හැමදෙනාටමත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින මේ උතුම් ධර්ම දානයේ පින්කම සිදු කරන්නේ යටියන්තොට පේරකොටුව බෙරන්නාව පදිංචි පී.ඩබ්ලිව් හේමලතා මැණිකේ මෑණියන්, ඒ වගේම රන්දිමා ගායනා ලක්ෂිකා යන දියණිවරුන්, නාලක දිනේෂ් ජනක යන බෑනාවරුන් සහ මදුෂාන් නිදුකි ජනීස් ඉඳුවර ඉලීෂා දෙනෙත් දිනුදා ලෝචනා යන ඒ මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනා විසින් මේ රැස් කළ සියලු පින් කැමති දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පිනින් සතුටු වන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව අප හැම දිනාට සූසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම මිය පරලෝකීය පී.ඩබ්ලිව් සියාතුහාමි පියාණන්ටත්, ඒ වගේම එච්.ආර්. ලීලාවතී මෑණියන්ටත්, ඩබ්ලිව් සුසිල් ප්‍රේමරත්න ස්වාමි පුරුෂයාටත්, ඒ වගේම ටී.ඩී. විජේසේකර මාමටත්, කේ.ජී. පුංචිමැණිකේ නැන්දම්මටත්, ඒ වගේම එස්.කේ. රණසිංහ සහ එන්.කේ. ඔපීඑස් නාරගල යන ඒ අයලාටත්, ඒ වගේම පී.ඩබ්ලිව් පොඩිමැණිකේ බී.ඩබ්ලිව් නාලිනී වීරකෝන් යන ඒ අක්කලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් නමින් උදව් උපකාර කළ සෑම සියලු දෙනා නමින් මේ ජීවිතයේ තරම් සසරේත් මියගිය සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත සපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පින් අපට මේ උතුම් ධර්මයේ කියා දුන් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, ලංකා වාසී ලෝක වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. අනගාരിക උපාසක පින්වතුන්ට අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක ඒ උපාසක උපාසිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන ඒ පී.ඩබ්ලිව් හේමලතා මැණිකේ මෑණියන්ට, ඒ වගේම රන්දිමා ගායනා ලක්ෂිකා යන දියණිවරුන්ට,
නාලක දිනේස් ජනක යන බෑනාවරුන්ට, ඒ වගේම මදුෂාන්, නිදුකී, ජනීස්, ඉඳුවර, ඉලීෂා, දිනුදා, ලෝචනා යන ඒ මුණුබුරු මිනිබිරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම උදව් උපකාර කළ සෑම සිළු දිනාටමත් මේ පින්වතුන්ගේ පවුල්වල සෑම සිළු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායුෂ සම්පත් සැලසේවා. කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම මේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසි කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේ සාර්ථක කර ගැනීම පිණිස මේ පිනත් ආශිර්වාදයක් වෙත්වා. හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම ධර්මයේ හැසිරෙමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සීල පුණ්‍ය ධර්මයනුත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් කොරෝනා වසංගතෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී හැම දිනාට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.